හරි ඕකේ 18 වෙනි පාඩම දැන් උඹලා හැම එකටම ගැටලු සහගත තත්ත්වයන් තියෙන බවට මට සඳහන් කරා සහ කරගෙන යද්දී නොතේරෙන කොටස් තියෙනවා කියන එක මට කිව්වා ඒත් එක්කම හොඳම විසඳුම විදියට මම අර වීඩියෝ එකක් දාන්න උත්සාහ කරේ. එතකොට ඕනෙකට මේක පිළිබඳව අධ්‍යයනය කරලා යම්කිසි අදහස් ප්‍රමාණයක් 18 වෙනි පාඩමේදී උඹලගේ විභාගයට මේක ලොකු තෝතැන්නක් කරගන්න හැකියාවක් තියෙන නිසා. හරි. එතකොට අපේ BS විෂයේදී මේක BS කියන එක හොඳට මතක තියාගන්න මේ බුදුසරණයි කියන එක නෙවෙයි බිස්නස් ස්ටඩීස් කියන එක BS කියලා අපි කියන්නේ 18 වෙනි පාඩම විදියට සෙට් වෙන්නේ සිලබස් එක අන්තිම පාඩමනේ නේද ව්‍යාපාර සැලැස්ම කියන කතන්දරේ ව්‍යාපාර සැලැස්ම නැත්නම් බිස්නස් ප්ලෑන් එක කියලා අපි කියනවා. හරි. මේක හොඳට මතක තියාගන්න පට්ටම ලේසි පාඩමක්. ඒකට එක හේතුවක් මම කියන්නම්. දැන් මේක අපේ සිලබස් එකේ අන්තිම පාඩම විදියට දාන්න එක හේතුවක් තමයි දැන් උඹලා හැම එකෙක්ටම ඇත්තටම විශ්වවිද්‍යාලය යන්න බෑනේ. ඒක කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඕන එකට පිළිගන්න වෙන දෙයක්නේ. එතකොට දැන් තොපි ඔක්කොම විශ්වවිද්‍යාලය යන්න බැයි නම් අවසාන පාඩම විදිහට මේක දාන්න එක හේතුවක් තමයි දැන් ව්‍යාපාරික ලෝකයට කවුරු හරි එකෙක් යන්න බලාපොරොත්තු වෙනවා නම් සහ එහෙම අදහසක් තියෙනවා නම් ඒකට මූලික අඩිතාලම මෙන්න මේ 18 වෙනි පාඩම තුලින් අපිට ලබා ගන්න පුළුවන්. මම ඒක උඹලට පැහැදිලි නැත්නම් මෙහෙම සඳහන් කරන්නම්. දැන් උඹලා ඕන එකෙක් පාඩම් කරන්න කලින් කාලසටහනක් හදනවනේ. ඒ කියන්නේ පාඩම් කොහොමද කරන්න කියන එක පිළිබඳ මුලින්ම සැලැස්මක් ගොඩනගනවා. ටයිම් ටේබල් එක. ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් කලින් ඕනම එකෙක්ට පුළුවන් තමන්ගේ ව්‍යාපාරය කොහොමද කරන්න කියලා මූලික සැලැස්මක් හදන්න. එතකොට සැලැස්මක් එක්ක යන ව්‍යාපාරවල අසාර්ථකත්වය අඩුයි කියලා අපි දකිනවා. වෙන පැත්තින් ගත්තොත් එහෙම සැලැස්මක් එක්ක යන ව්‍යාපාරයක් ඒ ව්‍යාපාරයේ අරමුණු ඒ ව්‍යාපාරයේ පරමාර්ථ අපේක්ෂිත ආකාරයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා අපි සඳහන් කරනවා. ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් හදන ව්‍යාපාර සැලැස්ම මෙන්න මේ වගේ පොතක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ අනාගත ගමන් මඟ පිළිබඳ විස්තර කරන ලේඛනයක් තමයි ව්‍යාපාර සැලැස්මක් කියන්නේ. ව්‍යාපාරයේ අනාගත කාල පරිච්ඡේදයකදී වර්තමානයේවත් අතීතයක් නෙවෙයි අනාගත කාල පරිච්ඡේදයකදී මොන වගේ අරමුණුද ළඟා කරගන්නේ මොන වගේ අපේක්ෂිත තත්යකටද යන්නේ කියන එක පිළිබඳව මඟ පෙන්වීමක් කරනවා මෙන්න මේ ව්‍යාපාර සැලැස්ම. නැත්නම් බිස්නස් ප්ලෑන් එක. දැන් උඹලට මම අර මුලින් කිව්වා වගේ තොපි එකෙක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සැලැස්මට අනුව ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා නම් වැරදි දෝෂ විතැන්වීම් සිදුවීමට තියෙන ඉඩකඩ ඉතාමත් අවමයි කියලා මතක තියාගන්න. හරි. එහෙනම් අපි මාතෘකාවට ගියොත් එහෙම ව්‍යාපාර සැලැස්ම පිළිබඳව ඉගෙන ගද්දී මෙන්න මේ සැලැස්ම නිර්වචනය කරන්න හැම එකෙක්ම ඔළුවේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද ව්‍යාපාර සැලැස්මක් කියලා ඇහුවොත්. මේක ව්‍යාපාරයේ අනාගතය පිළිබඳව යා යුතු ගමන් මඟ පිළිබඳ විස්තර කරන ලේඛනයක්. නැත්නම් ලියවිල්ලක්. නැත්නම් මේක ව්‍යාපාරයේ ගමන් මඟ තියෙන කෙන යම්කිසි අදහසක් ව්‍යාපාර සැලැස්මක් විදිහට නිර්වචනය කරන්න පුළුවන්. ඒතර මම මෙහෙම කියන්නම් ව්‍යාපාර සැලැස්මක් කියන්නේ ව්‍යාපාරික තියෙනවා අරමුණු ව්‍යාපාරික තියෙනවා පරමාර්ථ. කෙටි කාලින සහ දීර්ඝ කාලින වශයෙන් බලාපොරොත්තු වෙන ඉලක්ක සමුදායක් තියෙනවා නේ ව්‍යාපාර ඉලක්ක පරමාර්ථ සමුදාය. ඒවා ළඟා කරගන්න අරමුණු පරමාර්ථ ළඟා කරගන්න ඒවා අපේක්ෂිත ආකාරයෙන් ඉටු කරගන්න ඒවා අපේක්ෂිත ආකාරයට ඉටු කරවා ගැනීමට අදහස් ඇතුළත් කරලා ගමන් මඟ තීරණය කරන අදහස් ඇතුළත් කරලා ව්‍යාපාරයේ ගමන් මඟ තීරණය කරන ලියවිල්ල ලේඛනයක් ව්‍යාපාර සැලැස්මක් ලෙස හැඳින්විය හැකියි. හරි. මම නැවත කියන්න හොඳට අහගනින් ව්‍යාපාරයක අරමුණු තියෙනවා ව්යාපාරික පරමාර්ථ තියෙනවා. ඒවා කොහොමද ළඟා කරගන්නේ? ඒවා කොහොමද විස්තර කරන්නේ? ඒ අපේක්ෂිත අරමුණු කොහොමද ව්‍යාපාරයේ අදහසක් ලෙස අරගෙන ඒ ගමන් මඟ කොහොමද තීරණය කරන්නේ කියන එක මේ ව්‍යාපාර සැලැස්ම නැත්නම් ව්‍යාපාර බිස්නස් ප්ලෑන් එකක් තුලින් නිර්වචනය කරනවා. හරිනේ. එතකොට මෙහෙම දෙයක් හදනවා කියන්නේ ව්‍යාපාරයේ අනාගතයේදී සිදුවෙන්න තියෙන අක්‍රමිකතා දෝෂ ඉතාමත් අල්පයි කියලා මතක තියාගන්න. හරි. ඒත් එක්කම පහුගිය අවුරුද්දේ ඔය නිර්වචනෙත් එක්ක ගොඩනගලා තියෙනවා ව්‍යාපාර සැලැස්ම කියන එක විවිධ
උදාහරණ වලට සමාන කරලා තියෙනවා. මම මෙහෙම සඳහන් කරොත් එහෙම ව්‍යාපාර සැලැස්ම කියන මාතෘකාව මාර්ග සිතියමකට ඇයි සමාන කරන්න කියලා පහුගිය අවුරුද්දක උසස් පෙළ ප්‍රශ්න පත්‍රයකදී ඇහුවා. ඒ කියන්නේ ව්‍යාපාර සැලැස්මක් කියන්නේ දරුවෝ මෙහෙම හොඳට මතක තියාගනින් මේකෙදී අද සිටින තත්ත්වයේ සිට අනාගතයේදී යා යුතු තත්ත්වයක් දක්වා විස්තර ගන්න ව්‍යාපාර සැලැස්මක්නේ. එතකොට මේක අනාගතයේ යා යුතු තැනනේ අනාගතයේදී නේද? අන්න ඒ නිසා මේක ව්‍යාපාර සැලැස්ම මාර්ග සිතියමකට සමාන කරා. මේක අහන උසස් පෙළදී ඇයි මේක කරන්න කියන. එතකොට උඹලා ලියන්න පුළුවන් අද සිටින තත්ත්වයේ සිට යා යුතු නැත්නම් අනාගතයේදී යා යුතු ගමන් මඟ තීරණය කරන්නේ ව්‍යාපාර සැලැස්මක් තුලින්. ඒ නිසා ව්‍යාපාර කටයුතු කොහොමද අරමුණු අපේක්ෂිත ආකාරයට ඉටු කරගන්නේ? ඒ සඳහා මොන වගේ වැඩ සමුදායද කරන්නේ? ඒ සඳහා මොන වගේ කාර්යයක්ද ව්‍යාපාරසින් සිදු කරන්න ඕන කියන එක පිළිබඳව තමයි මේ ව්‍යාපාර සැලැස්මෙන් නිර්වචනය කරන්න නැත්නම් අර්ථකථනය කරන්නේ. ඒ නිසා මේක මාර්ග සිතියමකට සමාන කරන්න හැකියාවක් තියෙනවා. තව පැත්තකින් අහනවා ගියා අවුරුද්දක එක්සෑම් එකකදී උසස් පෙළ ප්‍රශ්න පත්‍රයකදී ව්‍යාපාර සැලැස්ම කියන එක හබල බිදුණු ඔරුවකට සමාන කරන්නේ ඇයි කියලා. දැන් අපි ඕනෙකෙත් දන්නවා හබලක් නැත්තම් ඔරුවක් යනවද? යනවා නිකන් අයාලේ යනවා වගේ. නේද? හරි. ඒ නිසා හබලක් අවශ්‍ය ඔරුවක් අපිට අපේක්ෂිත ගමන් මාර්ගයට ලබා ගන්න නම් එහෙනම් ඇයි හබල බිදුණු ඔරුවකට ව්‍යාපාර සැලැස්ම සමාන කරන්න කියලා පහුගිය අවුරුද්දක අහන උසස් පෙළ ප්‍රශ්නයක්. ඒකට උඹලට ලියන්න පුළුවන් ව්‍යාපාරයේ අපේක්ෂිත ගමන් මාර්ගය දක්වන්න නැත්නම් අපේක්ෂිත ආකාරයට ඒ මාර්ගයේ යාමටත් අපිට හබලක් කියන එක අවශ්‍යයි. ඒතර ව්‍යාපාරයකත් අපේක්ෂිත ආකාරයට අපේක්ෂිත අරමුණු මුදුන් පමුණවා ගන්න යා යුතු ගමන් මඟ මෙන්න මේ හබල බිදුණු ඔරුවකට සමාන වීමක් විදිහට සලකන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයේ මොන වගේ අරමුණු ප්‍රමාණයක් පිටිපස්සේද යන්නේ? ව්‍යාපාරයේ මොන වගේ ඉලක්ක ප්‍රමාණයක් පසුපසද යන්නේ? ඊට පස්සේ ව්‍යාපාර සැලැස්ම කොහොමද අනාගතයේදී තමන්ගේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන්න කියන එක පිළිබඳව අනිවාර්යයෙන්ම අපිට ඔරුවක හබලක් නැතුව දමන් කරන්න නොහැකසේ ව්‍යාපාර සැලැස්මක් නොමැතිව ව්‍යාපාරයකට ඉදිරියට යා නොහැක කියන සංකල්පය එතනදී හඳුන්වන්න පුළුවන්. හරි. එතකොට ඔය වගේ පහුගිය කාලෙදී ප්‍රශ්න ගොඩනැගෙන ව්‍යාපාර සැලැස්ම කියන මාතෘකාවට. හරි. මේ ව්‍යාපාර සැලැස්ම කියන මාතෘකාව යටතේ මම තවත් පොයින්ට් එකක් එළියට ගත්තොත් එහෙම නිර්වචනය කරාට පස්සේ ව්‍යාපාර සැලැස්මක් අපිට හදපුවාම මේක වැදගත්ද ව්‍යාපාරයකට? වැදගත්ද කියන එක පිළිබඳව අදහසක් තියෙනවා. අනිවාර්යයෙන්ම ව්‍යාපාර සැලැස්මක් කියන එක හදපුවාම ඒක ඕනිකට වැදගත්කමක් තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඕනම ව්‍යාපාරයක් කරගෙන යද්දී උඹලා හැම එකෙක්ම දන්නවා ලෝන් එකක් ගන්න ඕනේ. නැත්නම් බැංකු ණයක් වගේ අරගෙන ව්‍යාපාරික කටයුතු සිදු කරන්න හැකියාවක් තියෙනවා. එතකොට බැංකු ණයක් වගේ ගද්දී මේ ව්‍යාපාර සැලැස්ම හදලා බැංකුවේ කළමනාකරුට දුන්නාට පස්සේ මැනේජර්ට දුන්නාට පස්සේ ඌ මේක පිළිබඳ අදහසක් අරගෙන ණය පහසුකම් වගේ දේවල් ලබා දීමක් ව්‍යාපාර වෙත කරන්න පුළුවන් ව්‍යාපාර සැලැස්ම පිළිබඳ අධ්‍යයනය කර. පැහැදිලිද? ඒත් එක්කම ව්‍යාපාරයේ අද සිටින තත්ත්වයේ සිට යා යුතු ගමන් මඟ විස්තර කරන්නේ මොකේකින්ද? ව්‍යාපාර සැලැස්ම. තාපැත්තේ මම අර කලින් කියපු බැංකු ණය පහසුකම් ලබා ගන්න මෙන්න මේ ව්‍යාපාර සැලැස්ම කියන එක පට්ට වැදගත්. දැන් ලෝන් එකක් එහෙම ගද්දි කෙලින්ම කළමනාකරුට මේක තමයි කළමනා මැනේජර් අපේ බිස්නස් මේ ප්ලෑන් එක නැත්නම් ව්‍යාපාර සැලැස්ම මේක බලලා තමන්ගේ ව්යාපාරය පිළිබඳ අදහසක් අරගෙන අපිට ණය පහසුකම් ලබා දීමට මේක යොදා ගන්න. අන්න ඒ වගේ අවස්ථාවකට අපිට ව්‍යාපාර සැලැස්ම යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය බැංකු ණය නැත්නම් මූල්‍ය පහසුකම් ලබා දෙන්න. බැංකුවට විතර නෙවෙයි වෙනත් මූල්‍ය ආයතනයකට මේකට ලබා දීමේ හැකියාවක් තියෙනවා. නේද? ඒත් එක්කම අපිට ව්‍යාපාරයේ ගත්තොත් එහෙම දරුවෝ තව කාර්ය සාධනය අගයන්න. ඇගීමට අනිවාර්යයෙන්ම ව්‍යාපාර සැලැස්මක් වැදගත් වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ කාර්ය සාධනය ඇගීම. ඒත් එක්කම දැන් ආයතනයක් කියන්නේ ඒ ආයතනයේ සේවකයෝ බඳවා ගන්න ඕනේ.
ඕනෙම ආයතනයක සේවක නැත්තම් දැන් ලංකාව වගේ රොබෝලින් රොබෝ නේද යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කරන අඩුයිනේ රොබෝවරුන්ගේ. එතකොට ගොඩක් දුරට මිනිස්සුත් එක්ක මානව සම්පතත් එක්ක වැඩ කරනවා නම් සේවකයන් ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ ආයතනය තුළට සේවක ආකර්ෂණය කර ගැනීම සඳහා මේක ව්‍යාපාර සැලැස්ම අපිට යොදා ගන්න පුළුවන් තවත් එක් පැතිකඩක් විදිහට. හරිද? තව ව්‍යාපාර කෙරෙහි ඔයාලා දන්නවා දැනටම ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන්, රජය ඔය විදිහට ඇල්මැති පාර්ශවයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවනේ. ඇල්මැති පාර්ශවයන්. ඒ ඇල්මැති පාර්ශවයන් ආකර්ෂණය කරගන්න. ඇල්මැති පාර්ශවයන් මොනවා කරගන්නද? ආකර්ෂණය කරගන්නත් ව්‍යාපාර සැලැස්ම පට්ට වැදගත්කමක් තියෙනවා. දැන් උඹලට මේක මතක් කරගද්දි මේ කරුණු කටපාඩම් කිරීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේවා අවබෝධයක් කරගන්න. ඔළුවට දාගන්න. අනේ දැන් උදාහරණයක් විදිහට අද සිටින තත්ත්වයේ සිට යා යුතු ගමන් මඟ දැක්විය. එහෙම එකටව ලියන්න බෑ නම් අනාගතයේදී යා යුතු ගමන් මඟ තහවුරු කරගන්න. නැත්නම් අනාගතයේදී අපේක්ෂා කරන අර දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු ඒ වගේ දේවල් සාක්ෂාත් කරගන්න ව්‍යාපාර සැලැස්ම වැදගත්. බැංකු ණය පහසුකම් ලබා ගන්න. නැත්නම් බර්ඩ් ඒ වචන බැයි නම් මූල්‍ය පහසුකම් ව්‍යාපාරයට අවශ්‍ය ලබා ගැනීමට ව්‍යාපාර සැලැස්ම වැදගත්. ඊට පස්සේ කාර්ය සාධනය ඇගයන්න ව්‍යාපාරයේ කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳ. සහ සේවකයන් ආකර්ෂණය කරගන්න ව්‍යාපාරය. නැත්නම් ඇල්මැති පාර්ශවයන් ආකර්ෂණය කරගන්න ව්‍යාපාරය. නැත්නම් ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාර පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න මේක වැදගත් වෙන්න පුළුවන්. හරි නේද? හරි. එතකොට ඔන්න ඔය කරුණු ව්‍යාපාර සැලැස්මක් ඇයි වැදගත් කියන එක පිළිබඳව කොහෙද හරි අපෙන් විග්‍රහ කරොත් නැත්නම් ඇහුවොත් එහෙම මේක වැදගත්කමක් තියෙනවා ව්‍යාපාර සැලැස්ම කොහොමද අපිට වැදගත් වෙන්නේ කියන එක. සහ ව්‍යාපාරයක් ආරම්භ කරන්න උඹලා කවුරු හරි අදහසක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම හරි. ඕකේ. තවම මාතෘකාවකට ගත්තොත් එහෙම දැන් ව්‍යාපාර සැලැස්ම පිළිබඳ අන්තර්ගත මේකේ අන්තර්ගතයන් පිළිබඳව මම තව ඉදිරියට කතා කරන්නම්. පහුගිය අවුරුදු වල පොඩ්ඩක් අවධානය යොමු කරපු පොයින්ට් එකක් මම කියන්නම්. දැන් ව්‍යාපාර සැලැස්මක් හදද්දි නැත්නම් පිළියෙල කරද්දි මොන වගේ කරුණු ගැනද අවධානය යොමු කරන්නේ? ඒ කියන්නේ ව්‍යාපාර සැලැස්මක් අවධානය බිස්නස් ප්ලෑන් එක මොන වගේ කරුණු පිළිබඳ අවධානය යොමු කරන්නේ? මම ප්‍රධාන කරුණු 4ක් කියන්නම් මේ ව්‍යාපාර සැලැස්මක් අවධානය යොමු කරන ප්‍රධාන කරුණු 4ක් සඳහන් කරන්න. එකක් තමයි මේ ව්‍යාපාර සැලැස්ම නැත්නම් මේ බිස්නස් ප්ලෑන් එක හදද්දී මේක අනිවාර්යයෙන්ම මේ බිස්නස් ප්ලෑන් එක පැහැදිලි ඉමක් තියෙන්න ඕනේ. නැත්නම් ફોකස් කරන ඕන එක පැහැදිලි ඉමක් තියෙන්න ඕනේ. පැහැදිලි ඉමක් පවතින්න ඕනේ. පැහැදිලි ඉමක් කියන්නේ ව්‍යාපාරය මොකක්ද? නැත්නම් මේ ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ භාණ්ඩ නිපදවන ව්‍යාපාරයක්ද නැත්නම් සේවා නිපදවන ව්‍යාපාරයක් ආරම්භ කරන්නද? ඒත් එක්කම ආරම්භ කරලා කොහොමද මේ ව්‍යාපාරය තව තවත් වර්ධනය කරගන්නේ නැත්නම් වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා මෙන්න මේ පැහැදිලි ඉම තුලින් අදහස් කරනවා. මම නැවත කියන්නම් කොහොමද ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නේ? ඒ ආරම්භ කරපු ව්‍යාපාරය භාණ්ඩ හෝ සේවා කොහොමද නිපදවන්නේ? ඒවා කොහොමද තව තවත් වර්ධනය කරගන්නේ පිළිබඳව පැහැදිලි ඉම තුලින් අදහස් කරනවා. ඒත් එක්ක ව්‍යාපාර සැලැස්මක් හදද්දී හොඳට මතක තියාගන්න තවත් එක් පැතිකඩක් තමයි ගනුදෙනුකරුවෝ ගැන හිතන්න ඕනේ. දැන් ගනුදෙනුකරුවෝ කියන එක තොපි ඕන එකක් දන්නවනේ පාරිභෝගිකයෝ කියන එක නේද? පාරිභෝගිකයන්ට ඕනේ දෙන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාර නිපදවන්න ඕනේ. මොකද උන් ඉල්ලන්නේ නැත්නම් ඕවා නිපදවලා කාට මේව කරන්න? අලෙවි කරන්න. ඒ නිසා ගනුදෙනුකරුවෝ ගැන ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කරද්දී නැත්නම් ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කරද්දී අනිවාර්යයෙන්ම අවධානය යොමු වෙන්න ඕනේ. එතකොට ගනුදෙනුකරුවෝ වැඩිපුරම ඉල්ලන්නේ මොනවද? දැන් කොරෝනා කාලෙට එහෙම හොඳට මතක තියාගනින්. දැන් රෙදි වගේ දේවල් අල්ලේ වුණ අඩුවේනේ. කොවිඩ් මේ ලංකාව අර වහලා තියෙද්දි එහෙම. නේද? ඒ වගේ අත්‍යවශ්‍ය සේවා සඳහා තමයි වැඩි ඉල්ලුමක් වෙළඳපොළ තුල හටගන්නේ. එතකොට මේ වගේ කාල පරිච්ඡේදය නැත්නම් COVID-19 වසංගතය නිසා රට වහපු කාලයක හොඳට මතක තියාගනින් අලෙවි වෙන භාණ්ඩ නිෂ්පාදනය කරන්න. නැත්නම් අනිවාර්යයෙන් ව්‍යාපාර කටයුතු අසාර්ථක වෙනවා. හරිනේ. එතකොට ගනුදෙනුකරුවෝ කවුද? කොහොමද ගනුදෙනුකරුවෝ වැඩිපුර භාණ්ඩ ඉල්ලන්නේ මොන වගේ භාණ්ඩද කියලා බලලා ව්‍යාපාරය ආරම්භ කරන්න ඊට අවශ්‍ය ප්ලෑන් එක නැත්නම් සැලැස්ම හදන්න. ඒත් එක්කම ඉලක්ක ගැන අවධානය යොමු කරනවා. ඉලක්ක කියන්නේ දැන් ව්‍යාපාරය කටයුතු කොහොමද
අපේක්ෂිත ආකාරයෙන් සිද්ධ කරගන්නේ. නැත්නම් ව්‍යාපාර කොහොමද අපේක්ෂිත විදිහට සාර්ථක බව ව්‍යාපාරයේ අසාර්ථක භාවය කොහොමද ඇගීමකට ලක් කරන්නේ. ඕනම ව්‍යාපාරයක් පටන් ගද්දී ඒකට පට්ට විදිහට තියෙනවනේ සාර්ථක අසාර්ථක වෙන්නේ. දැන් උඹලා විභාගයට යද්දී පිරිසක් සාර්ථක වෙද්දී පිරිසක් අසාර්ථක වෙන්න පුළුවන්. ව්‍යාපාරික ලෝකෙත් අන්න ඒ වගේ. සමහර විටක ව්‍යාපාර හොඳට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාර අසාර්ථක වීමේ සම්භාවිතාවකුත් තියෙනවා. එතකොට ඒවා පිළිබඳව නිසියාකාරව විශ්ලේෂණයක් ඇගීමක් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය තොරතුරු එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට ඒ අපේක්ෂිත ආකාරයට ඉලක්ක ළඟා කරගන්න විධිමත් ක්‍රමෝපාය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කරන්න. අවසානික විදිහට මම මෙතන ගන්නවා අවශ්‍ය මූල්‍ය සම්පත්. මොනවා ගැනද? අවශ්‍ය මූල්‍ය සම්පත්. දැන් උඹලට ඕන දෙයක් කරන්න කලින් සල්ලි එපේ. දැන් අපි ආදරයක් දිනන්න උනත් ගොඩක් දුරට ඉතින් ඕනේ දේ තමයි සල්ලි. උඹලට කියවනේ අපි සල්ලි බලන්නේ නැහැ අයියේ සල්ලි නන් නෙවෙයි ජීවිතය කියලා කිව්වට සල්ලි තමයි බං ගොඩක් දුරට ජීවිතේ. ඒ කියන්නේ අවශ්‍ය මූල්‍ය සම්පත් ව්‍යාපාරයට කොහොමද ගන්නෙ? නැත්නම් අවශ්‍ය මූල්‍ය සම්පත් කොහොමද ව්‍යාපාරේ ලබා ගන්නේ? ඔය පිළිබඳව අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ ව්‍යාපාර සැලැස්මක් හදද්දී. ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කරද්දී අවශ්‍ය මූල්‍ය සම්පත් ගැනත් ඔන්න අවධානය යොමු කළ යුතුම සාධකයි. ඇතැම් ව්‍යාපාරිකයෝ ව්‍යාපාර සැලැස්මක් හදන්නේ නැහැ. දැන් තොපිත් පාඩම් කරද්දී ටයිම් ටේබල් එකක් හදන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි කැම්පස් යන්න පුළුවන්. හැබැයි ව්‍යාපාර සැලැස්මකුත් හදන්න නැතුව ඉන්නවා නම් ඒක ගැටලුවක් කියන්නේ මෙහෙමයි. අපේක්ෂිත අරමුණු ඉටු කරගන්න මේ ව්‍යාපාර සැලැස්ම වැදගත්. මොකද දෝෂ විතැන්වීම තියන ක්ෂණිකව ඒක අවබෝධයක් ගන්න හැකියාවක් තියෙනවා. නේද? ඒ නිසා කාලයක් ගත වෙන්න පුළුවන්. පිරිවැයක් දරන්න සිද්ධ වෙන්න පුළුවන්. නේද? ඒ නිසා ව්‍යාපාර සැලැස්මක් හදන්න නැතුව ඉන්න නැතුව අනිවාර්යයෙන්ම ආරම්භ කරද්දී මේක හදන්න. එතකොට Tamanට පුළුවන් ව්‍යාපාරයේ යන ගමන් මඟ පිළිබඳව අදහසක් ඔළුවට දාගන්න. අනේ ව්‍යාපාරයේ යන ගමන් මඟ පිළිබඳව Tamanට අදහසක් දාගන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් උතන ව්‍යාපාර සැලැස්මක ඔන්න නිර්වචනය සඳහන් කරා. ඊට පස්සේ ව්‍යාපාර සැලැස්මක් වැදගත් වෙන්නේ ඇයි කියන එක සඳහන් කරා. සහ ව්‍යාපාර සැලැස්මක් කියන එක හදද්දී නැත්නම් පිළියෙල කරද්දී අවධානය යොමු කරන්න ඕනේ මොන වගේ සාධක පිළිබඳවද කියන එක පිළිබඳ අදහසක් ගෙනවා. ඊළඟට අපේ විෂය නිර්දේශය තුළ වැඩිපුරම අවධානය යොමු කරන තවත් තැනක් තමයි මේ ව්‍යාපාර සැලැස්මක් හදද්දී මේ ව්‍යාපාර සැලැස්මේ මොන වගේ කරුණුද අන්තර්ගත වෙන්න ඕනේ කියන්නේ. අපි මෙන්න මේ පොතක් විදිහට සලකවුවොත් ව්‍යාපාර සැලැස්ම කියන එක මේක පොතක් විදිහට දැකපන්. එතකොට මේක තුල අන්තර්ගත වෙන්න පුළුවන් සාධක මොනවද කියන එක අන්තර්ගත වෙන්න පුළුවන් සාධක මොනවද කියන්නේ. දැන් ඕනෙම පොතක දැන් වල පොත් කියවලා ඇතිනේ. දැන් ඒ උනම් පොත් කියවන්නේ ගොඩක් දුරට නේද? දැන් ඒ උන් ගොඩක් දුරට ඉන්න දවසම ෆෝන් එකේ ඉන්නේ උන් ඉන්නේ. කමක් නැහැ. පොතක් අපි අතට ගත්තාම ඕනෙම පොතක තියෙනවා පුතා මුල් පිටුවක්. මුල් පිටුවක් තියෙනවනේ. ඕනෙම පොතක තියෙනවා මුල් පිටුව. කව පේජ් එකක් තියෙනවනේ නේද? එතකොට ව්‍යාපාර සැලැස්මකල් මුල් පිටුව අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කව පේජ් එකක් තියෙනවා. හරි. ඊළඟට විදායක සාරාංශය කියලා කොටසක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? විදායක සාරාංශය කියලා කොටසක් තියෙනවා. විදායක සාරාංශය කියලා තියෙනවා. දැන් උතන ඕනනම් පටුන කියන එකත් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. පටුනක් කියන්නේ පිටුවංග තියෙන කොටසක් තියෙනවා. නමුත් ඒක දැන් ඕනෙක දන්නවනේ ඒක නොදන්න විදිහක් නැහැනේ. නේද? විදායක සාරාංශය කියන්නේ මේ ව්‍යාපාර සැලැස්මේ සියලු කරුණු සාරාංශගත කරලා තියෙන කොටසක්. විදායක සාරාංශය. ඊළඟ ව්‍යාපාර විස්තරයක් තියෙන්න පුළුවන්. ව්‍යාපාර විස්තරයක් තියෙන්න පුළුවන්. ව්‍යාපාර විස්තරයක් කියලා අපි අදහස් ගන්න සාමාන්‍ය ව්‍යාපාරය පිළිබඳව සවිස්තරාත්මක කොටසක් තියෙන්න පුළුවන්. ඊට අමතරව උඹලා මැනේජ්මන්ට් පාඩම් 4 ඉගෙන ගද්දී කළමනාකරණය යටතේ මෙහෙයුම් කළමනාකරණය කියලා කොටසක් කතා කරන්නේ. එතකොට මෙහෙයුම් සැලැස්මක් තියෙන්න පුළුවන්. අපි සාමාන්‍ය මෙහෙයුම් කියලා අදහස් ගන්නේ කොහොමද ව්‍යාපාරේ නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. ඒක අනාගතයේදී කොහොමද කරන්නේ කියන එක පිළිබඳව ඒ සඳහා භාවිත වෙන යන්ත්‍රෝපකරණ තාක්ෂණය කොහොමද කියන එක ඒකෙදි අදහස් කරනවා. තව එකක් කතා කර අපි පාඩමක් විදිහට අලෙවිකරණය නේද? එතකොට අලෙවිකරණ සැලැස්මකුත් තියෙනවා. මම මේ එකින් එකට පැහැදිලි කරන්න. ඊළඟට මූල්‍ය සැලැස්ම. මූල්‍ය කළමනාකරණය යටතේ අපි ඔබ ඉගෙන ගත්තා මූල්‍ය සැලැස්මකුත් තියෙනවා. මම එක කිව්වා මැනේජ්මන්ට් පාඩම් 4 අපි ඉගෙන ගන්න. සහ අවසානයේදී තවත් මානව සම්පත්
සැලැස්මක් තියෙන්න පුළුවන්. අපි මානව සම්පත් සැලැස්මක් කියන එක යටතේ දැන් මානව සම්පත් කළමනාකරණය යටතේ විශාල කරුණු සාකච්ඡා කරානේ. එතකොට මානව සම්පත් සැලැස්මකත් ගොඩක් දුරට සේවකයන් කොහොමද ආයතනය තුල බඳව ගන්න. එතකොට උන් බඳවා ගැනීම ප්‍රතිපත්ති මොනවද නේද? ඕවා පිළිබඳව ව්‍යාපාර සැලැස්මේ ওই කොටස් තුලින් අන්තර්ගත වෙනවා. ඉන්පස්සේ තව අවසානයේදී කොටසක් තියෙනවා ව්‍යාපාර සැලැස්මක. සමහරට උඹලා මේක අහලත් ඇති, සමහරට අහලා නැති වෙන්නත් පුළුවන්. අවසානයේදී ඇමුණුම් කියලා කොටසක් තියෙනවා. නැත්නම් ඇමුණුම් නැත්නම් අපි ඒකට උපග්‍රන්ථ කියලාත් හඳුන්වනවා. ඇමුණුම් ලියද්දි හරියට ලියන්න. ඇමුණුම් සමහරවිට වෙන වචන ලියනවා. එතකොට අර්ථය වෙනස් වෙන්න පුළුවන්. ඇමුණුම් හරි නේද? හරි. ඒ කියන්නේ ගොඩක් දුරට ව්‍යාපාර සැලැස්මේ වගු, ව්‍යාපාර සැලැස්මේ ප්‍රස්තාර, ව්‍යාපාර සැලැස්මේ දත්ත නිරූපණය කරන තමයි කොටස අපි භාවිතා කරන්නේ. හරි නේද? ඕකේ. එතකොට මෙන්න ව්‍යාපාර සැලැස්මක තුල අන්තර්ගත කරලා තියෙන මෙන්න මේ සැලැස්ම තුල අන්තර්ගත මූලික අංග විදියට සලකන්න වෙනවා. මුල් පිටුව තියෙනවා, පටුනක් තියෙන්න පුළුවන්, විධායක සාරාංශය, ව්‍යාපාර විස්තරය, මෙහෙයුම් සැලැස්ම, අලෙවිකරණ සැලැස්ම, මූල්‍ය සැලැස්ම, මානව සම්පත් සැලැස්ම සහ අවසානයේදී මම සඳහන් කරා ඇමුණුම් කියන කොටස. හරි. මෙන්න මේ එකින් එකට මම දැන් පැහැදිලි කරන්නම්. හොඳට අහගන්න මේක තුල තියෙන විස්තර ටික. ඒතකොට මේක පට්ට විදියට වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මේක 18 වෙනි පාඩම විදියට ඉගෙන ගත්තී. උඹලට අර මම කලින් කියපු විදියටත් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරා මේක සුපිරියට වැදගත් වෙනවා තමන්ගේ ජීවිතේට. ඒ ආරම්භ කරන ව්‍යාපාරය මොකක්ද කියන එක අපිට අදාළ නැහැ. තමන් පොත් කඩයක්ද දාන්නේ, තමන් රෙදි කඩයක්ද, තමන් වෙනත් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයක්ද කියන එක හදන්න කලින් ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් මෙන්න මේ ප්ලෑන් එක හදන්න. එතකොට මේක හරි ලේසි උඹලට. මේකෙදි වැරදි සිද්ධ වෙනවා අඩුයි මේ නිසා. හරි. මුල් පිටුවක් කියන එක දැන් කව පේජ් එකක් ඕන එකක් දන්නවනේ. මුල් පිටුව තුල අන්තර්ගත වෙන ඒවා තමයි ව්‍යාපාරයේ නම අනිවාර්යෙන් තියෙන්න බෑ. දැන් උඹලා ටියුට් එකක් ගත්තොත් එහෙම ওই ටියුට් එකේ මුල් කවරේ නේද අනිවාර්යෙන්ම නම තියෙනවා. ඊට පස්සේ ෆෝන් නම්බර් එක තියෙන්න පුළුවන්. ඊට පස්සේ මම මොකක් හරි මේල් එකක් දාලා තියෙනවා. ඒක තියෙන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාර සැලැස්මේ මුල් පිටුව තුල ওই දේවල් අන්තර්ගත වෙනවා. ව්‍යාපාර සැලැස්මේ මුල් පිටුව තුල ඔන්න ඔය සීන් ටික අන්තර්ගත වෙනවා. දුරකථන අංක මම මෙහෙම සඳහන් කරන්නේ කෙටියෙන් දුරකථන අංක. ව්‍යාපාරයේ නම, ඊට පස්සේ ෆැක්ස් අංක නේද, නැත්නම් මේල් මොනවා හරි තියෙනවා නම් ඒ වගේ දේවල් අන්තර්ගත වෙන්න පුළුවන් මුල් පිටුව තුල. එතකොට ගොඩාක් දුවට අපේ උන් පිටුව බලලා නැත්නම් කව පේජ් එක බලලානේ අභ්‍යන්තර තීරණය ගන්න. දැන් තොපි ලව් එකක් තෝරගත්ත උනත් මූණ බලලා ලව් කරන්න ගන්න නේද? පස්සේ ඉතුරුවා බලන්නේ. ආන් ඒ වගේ මුල් පිටුව ලස්සනට තියෙනවා නම් එතනදී ව්‍යාපාර සැලැස්ම හොඳයි කියලා තමයි ඕන එකෙන් දකින්නේ. හැබැයි යථාර්ථයේ මුල් පිටුව නෙමෙයි. මේක අභ්‍යන්තරේ තව ගවේෂණය කළ යුතුයි. හරි නේද? හරි. එතකොට මුල් පිටුව තුල දුරකථන අංක, නාම, ව්‍යාපාරයේ ෆැක්ස් මේ නේද? ඔය වගේ දේවල් අන්තර්ගත වෙන්න පුළුවන්. ඊට අමතරව ලිපි යවනවා නම් ඒවට අදාළ ලිපිනයන් වගේ දේවලුත් මේක අන්තර්ගත වෙන්න පුළුවන්. විධායක සාරාංශය කියන්නේ ව්‍යාපාරයක තොරතුරු සාරාංශගත කරලා දක්වන කොටස. විධායක සාරාංශය කියලා අදහස් කරන්නේ. එතකොට විධායක සාරාංශය තුල වලට අර දැන් මෙහෙම කිව්වොත් මතක් වෙන්නේ ප්‍රවෘත්ති බලනවනේ. ප්‍රවෘත්ති බලද්දී සම්පූර්ණ ප්‍රවෘත්ති බලන්නේ නැතුව අර පටන් ගන්නදිම සිරස්තල කියලා බලනවනේ. ඒ කියන්නේ සමස්ත තොරතුරු මේකෙදි සාරාංශගත කරලා පෙන්නන. සානි විනාඩියකට දෙකකට විතර ඒ තොරතුරු ටික එකතු කරලා කෙටියෙන් කියනවා. ආන් ඒ වගේ මේ සමස්ත ව්‍යාපාර සැලැස්ම තුල තියෙන කොටස් ඔක්කොම කෙටි කරලා දක්වන විධායක සාරාංශය තුල. හරි නේද? එතකොට මෙන්න මේ පොතේ තුල මෙන්න මේ පිටුවක් තියෙනවා විධායක පිටුවක් තෝ පිටු දෙක තුනක් ඒක යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි මේ කරුණු සංක්ෂිප්ත කෙටි කරලා තමයි උපරිම දක්වන්නේ විධායක සාරාංශය. ඒ කියන්නේ ව්‍යාපාර සැලැස්මක වැදගත්ම කොටස තමයි සාරාංශය. බැංකු කළමනාකරුවෝ ගොඩාක් එයාලා කාර්යබහුල වෙද්දී මුළු ව්‍යාපාර සැලැස්මම අධ්‍යයනය කරන්න බැයි නම් උන් කියවන්නේ මෙන්න මේ විධායක සාරාංශය කියන කොටස. අන්න ඒ වගේ අදහසක් ඕක තුලින් දෙනවා. ඒ කියන්නේ කියවන කෙනාට මේ ව්‍යාපාර සැලැස්ම මොකද්ද, ව්‍යාපාරේ මොනවද කරන්නේ කියන එක පිළිබඳව අදහසක් තියෙනවා. දැන් සාරාංශය මෙව්වට වැඩි ලොකු වෙන්න බෑ, දිග වෙන්න බෑ. දවස් ගාණක් කියවන්න තියෙන එකත් සාරාංශය වෙලා වැඩක් නැහැ. නේද? තාමත් කෙටියෙන් සරලව කරුණු විස්තර කරන්න විධායක සාරාංශය කියන එක අනිවාර්යෙන්ම ගොඩනැගිය යුතුයි. අනේ නැත්නම් ඒක පිළිබඳව එච්චර සාර්ථකත්වයක් නැහැ විධායක සාරාංශය තුළ. ඒතකොට සියලු කරුණු සංක්ෂිප්ත නැත්නම් කෙටි කරලා දක්වන කොටස. කෙටි කර දක්වන කොටස.
ව්‍යාපාර විස්තරයක් කියලා අදහස් කරන්නේ ව්‍යාපාරය ආරම්භ කළා භාණ්ඩද නිපදවන්නේ සේවාද. ගොඩක් දුරට ඉතින් නිෂ්පාදිතයක් කියන්නේ භාණ්ඩ හෝ සේවා නිපදවන ව්‍යාපාරයක් නෙදී. ඒකට භාණ්ඩද නිපදවන්නේ මේ ව්‍යාපාරයේ සේවාද. ඊළඟ මේ ව්‍යාපාරය තුලින් පාරිභෝගිකයන්ට ගනුදෙනුකරුවන්ට මොන වගේ දේවල්ද ලැබෙන්නේ කියන එක පිළිබඳව. අන්න ඕවා පිළිබඳව ව්‍යාපාර විස්තරය තුල අන්තර්ගත කරනවා. මේක ටිකක් විස්තරාත්මක දක්වන කොටසක්. ඊට පස්සේ මේකේ අන්තර්ගත වෙන්න පුළුවන් සංවිධානය කොහොමද ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ? ඉහළ සිට පහළට කොහොමද මේක ගමන් කරන්නේ නේද? ඊළඟට සංවිධානයේ ඉන්න ඩිරෙක්ටර්ස්ලා ගැන අධ්‍යක්ෂක මණ්ඩලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කවුද ඉන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳ? මේ ව්‍යාපාරයේ නිපදවන්නේ භාණ්ඩද? මේ ව්‍යාපාරයේ නිපදවන්නේ සේවා නිපදවන ව්‍යාපාරයක්ද කියන එක පිළිබඳව ඊළඟට ව්‍යාපාරයේ අරමුණු මොනවද? ව්‍යාපාරයේ පරමාර්ථ මොනවද? ඕවා පිළිබඳව අන්තර්ගත කරනවා ව්‍යාපාර සැලැස්ම කියන කොටස තුල. ව්‍යාපාර විස්තරය කියන කොටස තුල. නේද? ඊළඟට මෙහෙයුම් සැලැස්ම. අපි මෙහෙයුම් සැලැස්ම කියලා අන්තර්ගත වෙන්නේ දැන් මෙහෙයුම් කියන එක උඹලා ඕනෙකෙත් දන්නවා නිෂ්පාදන කටයුතුනේ අපි මෙහෙයුම් කටයුතු කියන්නේ. මතකද අපේ සිලබස් එකේ අපි 14 වෙනි පාඩම යටතේ ඔක සාකච්ඡා 13 වෙනි පාඩම යටතේ සාකච්ඡා කරද්දී මෙහෙයුම් කළමනාකරණය යටතේ සම්පූර්ණ මෙහෙයුම් කළමනාකරණය පිළිබඳ අර්ථ දැක්වීමක් කරා. එතකොට මෙහෙයුම් කියන්නේ නිෂ්පාදන කටයුතුනේ. කොහොමද සැලැස්මක් කියන්නේ අනාගතයේදී නිෂ්පාදන කටයුතු මේ ව්‍යාපාරය තුල සිද්ධ වෙන්නේ? ඒ සඳහා යොදා ගන්නු ලබන යන්ත්‍ර සූත්‍ර කොහොමද භාවිතා කරන්නේ? නිෂ්පාදන සඳහා යන්ත්‍ර සූත්‍ර කියන එක භාවිතා කරනවනේ. ඒක ඕනෙකෙත් දන්නවනේ. එතකොට කොහොමද නිෂ්පාදන කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නේ? ඒ සඳහා කොහොමද අපි උපකරණ භාවිතා කරන්නේ නිෂ්පාදන කටයුතු සඳහා? ඊට පස්සේ කර්මාන්ත ශාලාව කොහොමද සකස් කරන්නේ? කර්මාන්ත ශාලාව කොහොමද සකස් කරන්නේ නිෂ්පාදන කටයුතු සිදු කරගෙන? ඊළඟට මේ නිෂ්පාදන කටයුතු සඳහා ජාතිකද ජාත්‍යන්තර තියෙන ප්‍රමිතිද නැත්නම් අන්තර්ජාතික වශයෙන් යොදා ගන්න ස්ටෑන්ඩඩ් මොනවද අපි යොදා ගන්න? ඔන්න ඕවා පිළිබඳව මෙහෙයුම් සැලැස්ම තුලදී මේ පොත තුලදී අන්තර්ගත කරනවා. කෙටියෙන්ම කියනවා නම් අනාගතයේදී ව්‍යාපාරයේ කොහොමද නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ? ඒ සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර මොනවද? උපකරණ මොනවද? කර්මාන්ත ශාලාව කොහොමද සකස් කරන්නේ? භාවිතා කරන ජාතික හෝ අන්තර්ජාතික වශයෙන් සිදු කරන ප්‍රමිති මොනවද? තත්ත්ව සාධක මොනවද කියන එක පිළිබඳව අදහස් කරන්නේ මෙහෙයුම් සැලැස්ම තුල. ඉන්පස්සේ තවත් කරුණක් විදිහට අපිට ගන්න පුළුවන් අලෙවිකරණ සැලැස්ම කියන්නේ. මොකද්ද අපිට ගන්න පුළුවන් කොටසක් විදිහට සලකන්නේ අලෙවිකරණ සැලැස්ම. දැන් නිෂ්පාදනය කරපු භාණ්ඩ ඕනෙකෙක් දන්නවා මොනවද කරන්න ඕනේ? බෙදා හරින්න ඕනේනේ. නිෂ්පාදනය කරපු භාණ්ඩ ඕනෙකෙක් දන්නවා බෙදා හරින්න ඕනේ. බෙදා හැරීමේ කටයුතු වලට අපි කියන්නේ අලෙවිකරණ කටයුතු කියලා. ඕනම ව්‍යාපාරයක අලෙවිකරණ කටයුතු සාර්ථකව තිබිය යුතුමයි. නිෂ්පාදනය කරපු පමණින් ව්‍යාපාර කටයුතු සාර්ථක නොවන අතර බෙදා හැරීම් කටයුතුත් ඊට ප්‍රමාණිකූලව සාර්ථකව තියෙන්න ඕනේ. ඒ සඳහා භාවිතා කරන්න ඕනේ හොඳ ප්‍රමිති නැත්නම් ඒ සඳහා භාවිතා කරන හොඳ ප්‍රවර්ධන ප්‍රතිපද. එතකොට වෙළඳපොළ තුල තියෙනවා බෙදා හරිද්දි ලොකු තරගකාරීත්වයක්. ඒ තරගකාරීත්වයේදී විකුණුම් උපරිම කරන්න බෙදා හැරීමේ කටයුතු කොහොමද සාර්ථක කරගන්නේ කියන එක පිළිබඳව අලෙවිකරණ සැලැස්ම තුල විස්තර කරනවා. එතකොට මෙන්න මේකෙදී අනාගතයේදී කොහොමද ව්‍යාපාරයේ බෙදා හැරීමේ කටයුතු සිද්ධ වෙන්නේ? අලෙවිකරණ කටයුතු. ඒ සඳහා මොනවද භාවිතා කරන ප්‍රවර්ධන උපාය මාර්ග? ඒ සඳහා භාවිතා කරන්නේ මොන වගේ ප්‍රචාරණ උපක්‍රමද කියන එක පිළිබඳව එතනදී විස්තර කරනවා. හරි. එතකොට උදාහරණයක් විදිහට බෙදා හැරීමේ ක්‍රම පිළිබඳව ඊළඟට නිෂ්පාදන සඳහා කොහොමද ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගන්නේ? වැඩිපුරම ගනුදෙනුකරුවන් භාවිතා කරන ප්‍රවර්ධන උපක්‍රම මොනවද? ප්‍රවර්ධන කටයුතු මොනවද කියන එක පිළිබඳව අදහස් කරන්න ඕනේ. හරි. තව ගත්තොත් එහෙම වෙළඳපොළ ස්වභාවය පිළිබඳව වෙළඳපොළ ස්වභාවය සමස්ත වෙළඳපොළ ඊළඟට අලෙවිකරණ උපාය මාර්ග නැත්නම් බෙදා හැරීමේ උපාය මාර්ග කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? වැඩිපුරම ඉලක්කගත කරන්නේ මොන වෙළඳපොළද? දැන් කුඩා දරුවන් ඉලක්ක කරගෙන ඇන්කර් 1+1 නිෂ්පාදනය බිහි කරන්න පුළුවන් නේද? ඊට පස්සේ බිස්කට් වර්ග. තව ගත්තොත් එහෙම වැඩිහිටියන් ඉලක්ක කරගෙන තව නිෂ්පාදනය බිහි කරන්න පුළුවන්. ඒ විදිහට ඉලක්කගත සාධක පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ.
නේද? හරි. ඊළඟට තවත් කරුණක් විදියට ගත්තොත් අලෙවිකරණයේදී ওই බෙදා හැරීම් වෙළඳපොළ උපාය මාර්ග අලෙවිකරණ උපාය මාර්ග කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඉලක්කගත කරන වෙළඳපොළ මොනවද කියන එක අවධානය යොමු කරන්න. දැන් විභාගයට තව අහන පොයින්ට්ස් එකක් මම කියන්නම්. ඔය යෝජිත අලෙවිකරණ උපාය මාර්ග තුල අන්තර්ගත කරන සාධක කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට උඹලා මතක තියාගන්න නිෂ්පාදිත උපාය මාර්ගයත් මිල උපාය මාර්ගයත් බෙදා හැරීම් උපාය මාර්ගයත් ප්‍රවර්ධන උපාය මාර්ගයත් හඳුන්වන්න පුළුවන්. මම නැවත කියන්නම් යෝජිත අලෙවිකරණ උපාය මාර්ගයත් තුල අන්තර්ගත කරන්න ඕනේ තොරතුරු මොනවද කියලා අහුවොත් නිෂ්පාදිත උපාය මාර්ගය, මිල උපාය මාර්ගය, බෙදා හැරීම් උපාය මාර්ගය සහ ප්‍රවර්ධන උපාය මාර්ගය කියන කොටස් හතර අනිවාර්යයෙන්ම විභාගයට සඳහන් කිරීමක් කරන්න. ඒකෙදි ලකුණු සංඛ්‍යාව ගන්න පුළුවන් පොයින්ට් එක. හරි නේද? හරි. එතකොට දැන් මම කොටස් දෙකක් සඳහන් කරා. එකක් තමයි බලට මෙහෙයුම් සැලැස්ම කියන එක සහ අලෙවිකරණ සැලැස්ම කියන එක පිළිබඳව යම්කිසි අදහසක් දුන්නා. හරි. ඊට පස්සේ අපි බලමු මෙහෙයුම් සැලැස්ම සහ අලෙවිකරණ සැලැස්මට අමතරව දැන් තියෙනවා අපිට මූල්‍ය සැලැස්ම සහ මානව සම්පත් සැලැස්ම කියලා කොටස් දෙකක්. එතකොට මේ මූල්‍ය සැලැස්ම තුළ මොන වගේ කරුණුද අන්තර්ගත කරන්න කියන එක පිළිබඳව අදහසක් තියෙනවා. දැන් ව්‍යාපාරයක අවශ්‍ය අරමුදල් තියෙනවනේ. එතකොට ඒ සඳහා අවශ්‍ය අරමුදල් කොහොමද ව්‍යාපාරය ලබා ගන්නේ? අරමුදල් සපයා ගන්නේ කොහොමද? ඒ සපයාගත්ත අරමුදල් කොහොමද ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සඳහා ආයෝජනය කරන්නේ? යොදවන්නේ නේද? ඔන්න ඔය පිළිබඳ අරමුදල් සම්පාදනය කර ගැනීම, ඒ සම්පාදනය කරගත් අරමුදල් යෙදවීම නැත්නම් ආයෝජනය කිරීම, ඊළඟ ව්‍යාපාරයක එදිනදා කාරක ප්‍රාග්ධන කටයුතු කොහොමද කළමනාකරණය කරන්නේ? එදිනදා වියදම් කොහොමද බැලන්ස් කරගන්නේ? නේද? ඔන්න ඔය පිළිබඳව නැත්නම් ව්‍යාපාරයේ අනාගතයේදී අපේක්ෂා කරනවා නම් යම්කිසි ලාභ ප්‍රතිශතයක් ලබා ගන්න, ඒ ලාභ ප්‍රතිශතය කොහොමද ලබා ගන්නෙ නේද? දැන් මූල්‍ය කළමනාකරණය කියන්නේ කෙලින්ම අරමුදල් සම්බන්ධ කටයුතුනේ. එතකොට ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශ, ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ, ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ ඕවා කොහොමද පිළියෙල කරන්න පිළිබඳව මූල්‍ය සැලැස්ම තුළදී අපිට අදහසක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට වඩාත් වැදගත් කොටසක් තමයි මූල්‍ය සැලැස්ම ව්‍යාපාර සැලැස්ම තුළ. අවසානයේ දරුවෝ මානව සම්පත් සැලැස්ම කියන එක දැන් බල ඕනෙකෙක් උතන ගන්නවා ආයතනයක අරමුණු පරමාර්ථ ඉටු කරගන්න සේවකයන් සමග වැඩ කරද්දී ගොඩාක් සැලකිලිමත් වෙන්න. එතකොට ඒ සඳහා නාගතයේදී ව්‍යාපාරයේ ඉදිරි කාල පරිච්ඡේදයකදී මේක අනාගතයේදී කොහොමද සේවකයන් බඳවා ගන්න, සේවකයන් ආයතනයට බඳවගත්තේ උන් ආරක්ෂා කරගන්නත් සහ සේවකයන් කොහොමද වැටුප් වේතන ලබා දීම පිළිබඳ කටයුතු කරන්න කියන එක පිළිබඳවත් එතකොට සේවකයන් සම්බන්ධව වෙනත් සියලුම කර්තව්‍යයන් කොහොමද සිද්ධ කරන්න කියන එක පිළිබඳවත් මානව සම්පත් සැලැස්ම තුළදී අර්ථ දක්වනවා. එතකොට මානව සම්පත් සැලැස්මක් නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් ආයතනයේ අපේක්ෂිත අරමුණු සාර්ථකව කරගෙන යන්න හැකියාවක් තියෙනවා. එතකොට සේවකයන් කොහොමද පුහුණු කිරීමේ ප්‍රතිපත්ති? දැන් ආයතනයේ බඳව ගන්න සේවකයෙක් පුහුණු වෙලා නෙවෙයි මුලින්ම ආයතනයට එන්නේ. නේද? කිසිම දෙයක් දන්නේ නැතුව කියලා හිතන්නකො. එතකොට මේ සේවකයන් කොහොමද අපි පුහුණු කිරීමේ කටයුතු කරන්නේ? හදිසි බඳවා ගැනීමදී කොහොමද අවශ්‍ය කටයුතු සිදු කරන්නේ? නේද? ඒවා පිළිබඳව මෙන්න මේ මානව සම්පත් සැලැස්ම තුළදී අදහසක් ගෙයි. එතකොට මානව සම්පත් සැලැස්ම කියන එකත් අනිවාර්ය ව්‍යාපාරයකට වැදගත්ම පොයින්ට්ස් එකක් විදිහට සලකන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික පිළිබඳව අදහසක් තියෙන්න ඕනේ මූලික වශයෙන්. සහ අවසානයේදී මම අර සඳහන් කරපු උපග්‍රන්ථ කියන කොටස දැන් ඒකෙදී උපග්‍රන්ථ කියන්නේ නැත්නම් හැමුණුම් කියලා අපි සලකන්නේ ව්‍යාපාර සැලැස්මක අර්ථ දක්වන රූප සටහන්, ප්‍රස්තාර, රූප සටහන්, ප්‍රස්තාර, ඊට පස්සේ වගු, ඊට පස්සේ ඔය අනුපාත විශ්ලේෂණය ඔන්න ඕව ඇතුළත් කරලා තමයි මෙන්න මේ ඇමුණුම් කියන කොටස සකස් කරන්නේ. නැත්නම් උපග්‍රන්ථ කියන කොටස සකස් කරන්නේ. හරි. එතකොට ඕකත් වැදගත් ව්‍යාපාර සැලැස්මක ප්‍රධාන කොටසක් විදිහට ඇමුණුම් කියන කොටසත් අපිට පට්ට වැදගත්කමක් තියෙනවා. නේද? හරි. එතකොට මෙන්න ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත මූලික කොටස් විදිහට මුල් පිටුව විධායක සාරාංශයේ ව්‍යාපාර විස්තරය, මෙහෙයුම් සැලැස්ම, අලෙවිකරණ සැලැස්ම,
මූල්‍ය සැලැස්ම, මානව සම්පත් සැලැස්ම සහ ඇමුණුම් නැත්නම් උපග්‍රන්ථ කියන කොටස් ටික හඳුන්වන්න පුළුවන්. දැන් මේ වගේ පොතක් හදද්දී බිස්නස් ප්ලෑන් එකක් හදද්දී බල අවධානය යොමු කරන්න ඕනේ සාධක තියෙනවා. සිත් ඇද ගන්නා සුළු ආකාරයකට ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්න ඕනේ. හරි නේද? ඒත් එක්කම මේකේ පටුන පිටු අංක නිවැරදිව සටහන් කරන්න ඕනේ. සමහර විට මෙලෝ රහක් නැති කඩදාසි භාවිතා කරන වෙනුවට හොඳ කඩදාසි ව්‍යාපාර සැලැස්මක් හදද්දී භාවිතා කරන්න. නේද? එතකොට ඔන්න ඔය වගේ කරුණු පිළිබඳවත් ව්‍යාපාර සැලැස්මක් සකස් කරද්දී අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා. එතකොට මෙන්න මේ කරුණු අන්තර්ගත කරලා කෙටියෙන් සංක්ෂිප්ත ලෙස සාරාංශගත කරලා මේ විදායක සාරාංශයට අන්තර්ගත කරලා ව්‍යාපාරය පිළිබඳව අනාගතයේදී යා යුතු ගමන් මඟ විස්තර කරන මෙන්න මේ ලියවිල්ලට මෙන්න මේ පොතකට තමයි අපි ව්‍යාපාර සැලැස්ම විදිහට නිර්වචන කරන්නේ. හරි. එතකොට මම හිතනවා මේක පිළිබඳව යම්කිසි අදහසක්